නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව අදත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සත්‍ය ධර්මයේ පිළිබඳව, ඒ ධම්මඟ වැඩම කරවන ආර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳව උදාර පැහැදීම් ඇති කරගන්න පින්වන්ත හෝරාවක්, තවත් පින්වන්ත හෝරාවක් ඔබට දායාද කරමින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියල්ල ඔබට දායාද වන්නේ. අපි පළමු කොට ගුරු දේවෝත්තම ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි, අපගේ নমස්කාරය වේවා. අපේ සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව රාජාංගනයේ යාය 2 විසූ මීට වසර 5කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන ප්‍රේමචන්ද්‍ර වේදහිත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් බිරිඳ පුතුණුවන් සහ ලේලිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් සිහිපත් කොටගෙන කැටුව, පිනති ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන පාමල සදහම් පිළිසඳර පිණිස පින්වන්ත අවසරයේ සූදානම් කරගන්න අපි සූදානම්. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි, අපගේ নমස්කාරය යලි සිදු වේවා. අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මය. එහෙමයි ස්වාමීනි. එතකොට අපිට මේ ලැබුණු දුර්ලභ බුද්ධ ශාසනය, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපිට මේ ශ්‍රවණය කරන්න මේ ලැබිලා තියෙනවා. එහෙමයි. ඒක මේ ලෝකේ අති දුර්ලභ දෙයක් තමයි අපිට මේ අහන්න ලැබෙන්නේ මේ. එහෙමයි ස්වාමීනි. නමුත් අර නොවැඩුණු හිත් නිසා නිතර නිතර මේ ධර්මයේ ඇහෙනකොට අර ඒකින් උපදින සමහරලාට දැනුමත් එක්ක කාලයක් යනකොට එක දේ නැවත ඇහුවට පස්සේ ආයසරයක් අහනකොට සමහරලාට දැනුම සිහි වෙනවා, ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙමයක් නැද්ද නික? එහෙමයි. එහෙම ගත්ත තියෙනවා. ඒකම දේ හරි ඒ නොවැඩුණු හිතේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. වැඩුණු හිතේ ස්වභාවයක නෙමෙයි. මං අහලා තියෙනවනේ වගේ කියලා හිතලා. හිතනවනේ. ඒකට තියෙන අවදානය නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒක නොවැඩුණු හිතේ ස්වභාවය. වැඩුණු හිතේ ස්වභාවයක නෙමෙයි. නැවත නැවත හිත පහන් වෙන එකයි වෙන්නේ. එහෙමයි. පහන් බවම වැඩෙනවා. පහන් බවම වැඩෙනවා. හිතන එකම පරියාය ආය අහනවා කියලා ආයි පහන් බව වැඩෙනවා. එහෙමයි ස්වාමීනි. විතර මේ පරියාය ආය අහනවා හිතන්නකො ආයි පහන් බව වැඩෙනවා. නැත්තම් ප්‍රඥාව ඊට වඩා තව මෝරනවා. එහෙමයි. එහෙම නැත්තම් සතිය ඊට වඩා බලවත් වෙනවා වැඩුණු හිතේ. එහෙම නැත්තම් වීරිය ආයි බලවත් වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අධියුගය ගැන හිතා ගන්න පුළුවන් නේද මේ නොවැඩුණු හිත තමයි වැඩි එතකොට. එහෙමයි. ඒ නොවැඩුණු හිත සහිතව වාසය කරන නිසායි ඒතර අද යුගයේ මේ මතිමතාන්තර පවා ගොඩක් ඇවිල්ලා තියෙන නොවැඩුණු හිත නිසා. ස්වාමීනි, නොඑක අරුබුදකාරී වටපිටාවන් නිර්මාණය වෙන පටන් ගන්න. එහෙමයි. හරි පුදුම දෙයක් ඉතින්. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි, අපි මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ ඒතර මේ පිරිසිදු දේ නැවත නැවත අපි, හැබැයි සමහර අය ඉන්නවා අදටත් ඒ කුසලතාවය තියෙන අය ඉන්නවා. දැන් සමහර අය මේ දහම් කැඩපතේම සමහර දේශනා මේ මටම කතා කරලා පෙන් දීලා තියෙනවා. එක දේශනා 20 වතාව අහලා තියෙනවා. එහෙමයි. ඒක තේරුම් ගන්න තියෙන ආසාව වැඩිකම. එහෙමයි. අන්න එතෙන්ට එන්න ඕන හිත.
එහෙමයි ස්වාමීනි. ඒක දැන් මේ දේශනා අපි මේ දේශනා පටන් ගත්තේ විශේෂයෙන් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න කැමති කෙනෙකුට පිළිවෙලින් තමයි මේ දේශනා ටික ඔක්කොම ගියේ අපි. අද වෙනකොට 190 ගානකට දැන් කිට්ටු වෙනවා මේ දේශනා ටික. එහෙමයි. ඒතර බොහොම පිළිවෙලට අපි දේශනා සසර ගැන, සසර යන හේතුව ගැන, ඊට මාර්ගය ගැන, ඊට පස්සේ මාර්ගය විස්තර කරන්න තමයි මේ ඔක්කොම ටික දේශනාව ඉස්මතුනේ භාග්‍යතුන් වහන්සේගේ අනුභවෝධය. එහෙමයි ස්වාමීනි. දැන් මේ විද්දි දැන් අද බලන්න අද වෙනකොට තනිකර නිවන් දකින්න සම්පූර්ණ වැඩ පිළිවෙලම ගණක මොග්ගල්ලාන සූත්‍රයේ සාමාන්‍ය පුර සූත්‍රය එකතු කරලා අපි ඊට අමතරව තව විවිධ සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක්. එහෙමයි. ඒක රාශී කරගෙන දැන් මේ තමයි මේක ඉස්මතු කරගෙන අපි කටයුතු කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ හැම දෙයකින්ම හිතා ගන්න ඕනේ මුලින්ම හිතෙන්න ඕන දේ තමයි අහෝ ආශ්චර්යයි භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය කියලා හිතෙන්න ඕන. ඒකාන්තේ මේ ධර්ම නම් ආවට ගියාට දේශනා කරපු ගන්න නෙවෙයි තමන් දුල ප්‍රත්‍යක්ෂවම උපදවාගෙන මේ දේශනා කරපු ධහම නම් ස්වාක්කාතයි මනාකොටම දේශනා කළා තියෙන ආවට ගියාට නෙවෙයි සත්‍යයක්මයි මේක කියන අදහසට එන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඔන්නේ නිෂ්ඨාවන් තමයි හිත දියුණු කරන්න ඕන. එතෙන්ට අර හැමතිස්සෙම තේරුම් ගැනීමයි කල්පනාවයි හැමතිස්සෙම නිරන්තරයෙන් හිතේ උපද්දවන්න විශාල මහන්සියක් ගන්න ඕන. ඒතර තමයි අපි සංසාරේ පුරාවටත් අපි මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය බැහැර වෙන දෙයක් පතන්න නැති වෙන විදිහට හිතපත් වෙන එතකොට තමයි. එහෙමයි ස්වාමීනි. අද මේ යෝගයේ වෙනකොට ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් බැහැරව කොච්චර පිළිසරණ කොයින කී දෙනෙක් ඉන්නවද? කොච්චර ඉන්නවද මේ වගේ මේ යුගයේ? එහෙමයි. එතකොට මේ පුද්ගලික මතවාද වලින්ම සතුටු වෙන විශාල පිරිසක් ඉන්නවා. එතකොට ඒක බලවත් අය අතරත් ඉන්නවා. එතකොට මම ඊපෙරේද මම දැක්ක එක මේ දේශපාලන ඇමතිවරියක්. එතකොට මේ ගිහිල්ලා මේ අර වෙන තැනකට එතකොට අර විශාල අපබ්‍රංශයකට සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි. එතකොට මේ පහදින්න ඕන අපි භාග්‍යතුන් වහන්සේටගේ අවබෝධයටයි කියන අදහස නැහැ. එයා නිවන් දකින්න ආසාව තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පැහැදුනොත් තමයි අපිට රැකවරණය තියෙන්නේ කියන තැන නැහැ. ඒතර ඒ කාරණේට හිත පිහිටන්නේ. එහෙමයි. පුද්ගලික දෙයක් ඉස්මතු කර දුන්නොත් ඒකට තමයි කැමති. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය බව, අద్භූත බව තේරුම් ගන්න මහන්සි ගන්න. ඒතර මොකද වෙන්නේ සසර පුරාවට? වර්ධිනවා. අර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට සිරස නමන්න, පිහිටන්න හිත යොමු වෙන්නේ නැත. එහෙමයි ස්වාමීනි. මෙතන මේ අඩුපාඩු මේක තමයි. ඉතින් මේ දේශනාවල අන්තිම අද කොටස තියෙන්නේ අපිට මේ දේශනා ටිකේ. එතකොට මේ බුදුරජාණන් දේශනා කළා මේ විදියට සෝ ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනින්ජප්පත්තේ ආසවානං khය ඥානාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති. ඔය ආයුරින් සිත සමාධිමත් වුණාට පස්සේ සිත පිරිසිදුනාට පස්සේ ප්‍රභාස්වර වුණාට පස්සේ කෙලෙසුන්ගෙන් බාධා රහිත වුණාට පස්සේ උපක්ලේශ කියන ඒවා හිතෙන් හොඳට බැහැර වුණාට පස්සේ එහෙමයි. හිත මෘදු බවට පත් වෙලා කර්මන්නේ වෙලා ස්ථීර වෙලා අකම්පිත වුණාට පස්සේ අන්න මොකද කරන්නේ? ආශ්‍රවයන් ඡේවීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටවනවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. අන්න එතකොට තමයි සියලු ආශ්‍රවයන්ගෙන් හිත ගලවන්න හිත පිහිටවන්නේ එතකොට තමයි. ඒතර මෙතුවක්කල් කරේ කොහොමද? හිත සංසිඳෝණෙක් කළේ. එහෙමයි. හිත සංසිඳෝණෙක් කළේ. නීවරණයන්ගේ හොඳට හිත පිරිසිදු කරන එක කළේ. එහෙම කළා තමයි ආශ්‍රවයන්ගෙන් ඡය කරන්න දැන් හිත පිහිටවන්න හදනවා. සිතයට නතු කරනවා කියන එතකොට මොකද වෙන්නේ? ඉපදීම දුකක්මයි මේ කාර්ය සත්‍යයක් කිනාගේ හිතේ අවබෝධය වුන් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ආර්ය සත්‍ය කියලා කියේ කොහොමද? අතීතයේ හිතපු අයටත් ඉපදීම දුකක්, වර්තමානයේ ඉන්නටත් ඉපදීම දුකක්, අනාගතයේ උපදින සියලු සත්‍යයන්ට මව කුසට පැමිණීමම දුකක්. බික්තරයක් තුළට යෑමම දුකක්. එහෙමයි. තෙත් පරිසරයක විඥානෙ පිහිටීමම දුකක්. ඕපාතක ඉපදීමම දුක. පටන් ගන්න එතන.
දෙවියන් අතරත් මිනිසුන් අතරත් බඹුන් අතරත් සියලු දෙනා අතර මේක දුක දුකමයි. ආරි සත්‍යයක් විදියටම අවබෝධ කරගන්න. එහෙමයි. ඒ වගේම ජරාව දුකක් කියලා ආරි සත්‍යයක් කියලා තේරුම් ගන්න. ව්‍යාධිය දුකක්මයි කියලා අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න ඒකට. එහෙමයි ස්වාමීනි. දැන් අපි සාමාන්‍ය දැන් තවත් ව්‍යවහාරයක් යනවා. එතකොට මොකද්ද කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, දුක නම් වූ ආරි සත්‍ය කියලා කියන්නේ මේකයි කියලා භාගතුන් වහන්සේ විස්තර කරනෝනේ. ඊට පස්සේ කියන ඕකද භාගතුන් වහන්සේගේ අවබෝධයක හරි. නමුත් අපට අවබෝධ වෙනකොට ඕක නෙමෙයි කියන. එහෙමයි ස්වාමීනි. අද මේ විශාල මතයක් යනවාද? එළි. එතකොට ඒකට හේතුව මොකද්ද? ඉපදීම දුකක් කියලා අවබෝධ කරන්න තියෙන එකක් කියලා එයාට කොළුවට ගිහින් නෑ භාගතුන් වහන්සේ එහෙම දේශනා කළා කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය කුමක් කරන්න කියලාද? අවබෝධ කළ යුතුයි. එහෙමයි. මොකද්ද ඒතර අවබෝධ කරන්න කියලා තියෙන්නේ? ඉපදීම දුකක් කියලා භාගතුන් වහන්සේ අවබෝධ කරනවා. අපිට මොකද කරගන්න කියන්නේ? ඉපදීම දුකක් කියලා අවබෝධ කරගන්න කියනවා. ජරාව දුකක් කියලා ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරගන්නවා. ජරාව දුකක් කියලා අපිට අවබෝධ කරගන්න කියනවා. එහෙමයි. ව්‍යාධිය, මරණය, ශෝක, පරිදේව, දුක්, දුම්නස් දුකක් කියලා ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරගන්නවා. අපිටත් ඒක දුකක් කියලා අවබෝධ කරගන්න කියනවා. ඒක අවබෝධ කරගන්න ඕනේ එකයි. ඒතරයි වෙන විදියක් නෙමෙයි තියෙන්නේ. ඒක දුකක් කියලා අවබෝධ වෙනවා එච්චරයි. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් මාර්ගය දැන් ඒකට මොකද කරන්න ඕන? මාර්ගය වඩන්න ඕන. දැන් මාර්ගය වඩන්න නැතුව මොකද්ද කරන්නේ? අරකට අර්ථකථන දිනනවා. මේ දුක නම් වූ ආර්ය සත්‍ය කියලා කියන ඕක නෙමෙයි වෙන එකක්. එහෙමයි ස්වාමීනි. ඒතර මොකද වෙන්නේ? අවබෝධ කරන්න කියලා භාගතුන් වහන්සේ යම් දෙයක් දේශනා කළා නම් එයා ඒක අවබෝධ කරන්න මාර්ගය වඩන්නේ. එයා පුද්ගලික දෙයක් කතා කරනවා. එහෙමයි ස්වාමීනි. කියන්නේ සම්මා දිට්ඨිය වඩන්න ඕන, සම්මා සංකල්ප වඩන්න ඕන, සම්මා වාචා වඩන්න ඕන, සම්මා කම්මන්තේ වඩන්න ඕන, සම්මා ආජීව වඩන්න ඕන, සම්මා වායාම වඩන්න ඕන, සම්මා සතිය වඩන්න ඕන. ඒ වඩන්නේ ධම්මංග සම්පූර්ණයෙන්ම බැහැ. වඩන්නේ අරවට අර්ථකථන දෙදී ඉන්න. එහෙමයි ස්වාමීනි. දුක කියලා කියන්නේ මේකයි කියලා මේකට වඩා වෙන එකක් දෙන. මොකද අර පටුහිතට මේක සංවේදී වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේක ඉපදීම දුකක් කියලා සංවේදී වෙන්නේ කොතනද? දැන් මේ භාගතුන් වහන්සේ දේශනා කරන ශ්‍රාවක හිත පිහිටවන්නේ කොතනද? අකම්පිත ස්ථීර පිහිට හිතක් ඇති වුණාට පස්සේ. එහෙමයි ස්වාමීනි. දැන් එහෙම හිතක් එන්න ඉස්සෙල්ලානේ මේගොල්ලෝ ඒකට ඒකට අර්ථකථනයක් දෙන්නේ. තේරෙනවද කාරණේ? එහෙමයි. බලන්න ඒකට මේ ධර්ම විකෘති. එහෙමයි ස්වාමීනි. දැන් ඊටුර මොකද වෙන්නේ? දැන් අර අඥානයට ගැළපිලා යනවා කියන වගේ මොකද වෙන්නේ? ඔහුට කට්ටියක් හරි ආසාවෙන් අහගෙන ඉන්න යනවා ඊට පස්සේ. එහෙමයි. විශාල පිරිසක් ඉන්නවා ඒවට එකතු වෙලා. එහෙමයි ස්වාමීනි. පුදුම හානියක් කරන්නේ. ඒ වගේම දේශනා කරනවා මේක දුකේ හට ගැනීම නම් ආරි සත්‍යයයි කියලා. අන්න එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයි ආධ්‍යාත්මයේ තියෙන තණ්හාව පිරිසින් දැක්කා. හිතේම තියෙන ස්වභාවයක් නේ තණ්හාව කියලා කියන්නේ. මොකක්ද ඒ ස්වභාවය? යායන් තණ්හා යම් මේ තණ්හාවක් ඇද්ද පෝනෝ භවික. ඒක තිබුණොත් හිත ඇතුළේ දුරු කළ නැතුව පුනර්භවයට ගෙනියනවා. නන්දි රාග සහගත. අන්න ඒක හිතේ හට ගන්නකොට තේරුම් ගන්න පුළුවන් තැන ආස්වාදයෙන් ඇලිලා යන ස්වභාවය තියෙනවා ඒකේ. එහෙමයි. తත්‍ර తත්‍රාබි නන්දිනි. ඒ තැන සතුටින් පිළිගන්න ස්වභාවයක් තියෙනවා. ඒක කරන්නේ තණ්හාවෙන් කරන්නේ. ඒ තැන සතුටින් පිළිගන්න. එහෙමයි. ඇසුරු කරන තැන ස්පර්ශ කරන තැන විඳින තැන මොකද වෙන්නේ? ටක් ගාලා හිත පිහිටනවා එතන. ඒක වෙන්නේ කොමකින්ද? තණ්හාවෙන්. එහෙමයි. තණ්හාවෙන් වෙන්නේ. අපි කෙනෙක් අපි hina වෙලා කතා බහ කරලා ඉන්නවා කියලා ඉඳලා මේ පොඩි කාලේ යන්නේ දන්නේ නැහැ බැඳලා ඉවරයි. එහෙමයි ස්වාමීනි. ඊතරම්ම සියුම්ම ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. ඒකයි මේක අවබෝධ කරගන්න ඕන කියලා කියන්නේ. එහෙමයි. දුකේ හට ගැනීම අවබෝධ කරගන්න ඕන කියන්නේ තණ්හාවෙන් මේක හටගන්නේ කියලා අවබෝධ කරගන්න ඕන කියන්නේ. ඒක පේන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ ඒක සිද්ධ වෙලා අපි දන්නේ නැහැ. වෙන්නේ නැද්ද ඒක? එහෙමයි. වෙනවා. මේක දුක නිරුද්ධ වීම නම් ආරි සත්‍යය කියලා යථාර්ථයක් වශයෙන් දැනගන්නවා කියලා. ඒක තණ්හා හිතේ ආධ්‍යාත්මයේ තියෙන තණ්හාව අවබෝධ කරගන්නවා. එහෙනම් මේ තණ්හාව නිරුද්ධ වුණාට පස්සේ දුක නිරුද්ධයි කියලා වැටහීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ දුක නිරුද්ධ වන්නා වූ නිරුද්ධ වීම පිණිස පවතින
මේ මාර්ගයයි කියලා මේක ආරි සත්‍යයක් කියලා ඕන් එතකොට අවබෝධ වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ හතර හිතට සංවේදී වෙන්න පටන් ගන්නෙ. දැන් හිත හොඳට කර්මන්නේ වුණාට පස්සේ. එහෙමයි. කොච්චර ඒතකොට හිතේ දියුණුවක් තියෙනවද? එහෙමයි. ආරි සත්‍ය හතර වෙන අයුරකින් අවබෝධ වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ ওই වචන වලින්ම ওই අර්ථ වලින්මයි වැටහෙන්නේ වෙන අයුරකින් වැටහෙන්නේ නැහැ. එහෙමයි. පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම ওই බුද්ධ දේශනාවේ තියෙන අයුරින්මයි ওই අර්ථයෙන්මයි වැටහෙන වෙන අයුරකින් වැටහෙන්නේ නැහැ. එහෙමයි. ඒක තමයි සත්‍යය. එහෙමයි. ඒක තමයි සත්‍යය. වෙන අයුරකින් වැටහෙනවා නම් ඒක පරිකල්පනයක් විතරයි. අදහසක් විතරයි. මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් විතරයි. එහෙමයි. වර්ධව වටහා ගැනීමක් විතරයි. එහෙමයි. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ විස්තර කරනවා ඔන්න හරි ලස්සනයි. ඒ වගේම මේවා ආශ්‍රව කියලා යථාර්ථයක් වශයෙන් දැනගන්නවා කියනවා. අර හිත තුල නොපෙනුණු අර නිරයට, තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, මනුස්ස ලෝකෙට, දෙවියන් අතරට, බඹුන් අතරට අරගෙන යන ස්වභාවයක් තියෙනනේ ආධ්‍යාත්මේ. එහෙමයි. අන්නේ අරගෙන යන ස්වභාවය දැනගන්නවා කියන්නේ මෙන්න ආශ්‍රව මේකින් තමයි අරගෙන යන්නේ කියලා. මේ ආශ්‍රවේ උපදින්නේ මේ අයුරුනුයි කියලා ඒක තේරුම් ගන්නවා කියනවා. එහෙමයි. මේ ආශ්‍රවේ හිතෙන් නැති වෙන්නේ මේ ක්‍රමේනුයි කියලා තේරුම් ගන්නවා කියනවා. මේ ආශ්‍රව නිරුද්ධ වෙලා යන්නේ මේ විදිහට කයය වචනය මනසයි හසුරවන කොටයි කියලා තේරුම් ගන්නවා කියනවා. එහෙමයි. ආයෙ තේරුම් ගන්නවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ওই විදිහට තේරුම් ගනිද්දි මොකද වෙන්නේ? ආශ්‍රවයන්ගේ හිත නිදහස් වෙනවා කියනවා. බලන්තර ආශ්‍රවයන්ගේ හිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්න කොතරම් ප්‍රමාණයකට හිත සංසිඳෙන්න ඕනද නිවෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. නිකම් වෙන්නේ නැහැ. එහෙමයි. ඊට මොකද කියන්නේ? අවිජ්ජාශ්‍රවේ නිදහස් වෙනවා කියන, භවආශ්‍රවේ නිදහස් වෙනවා කියන, අවිද්‍යාශ්‍රවේ නිදහස් වෙනවා කියන, ඒ වගේම තමයි කියන කාමාශ්‍රවේ හිත නිදහස් වෙනවා කියන. ඊට බලන්න මේ ආශ්‍රව ගෙනියන ස්වභාවය කියන එක ආකාර තුනකට වැඩ කරනවා. මොකද්ද? කාමාශ්‍රව කියලා ස්වභාවයක් තියෙනවා. භවආශ්‍රව කියලා ස්වභාවයක් තියෙනවා. අවිජ්ජාශ්‍රව කියලා ස්වභාවයක් තියෙනවා. මේ මනස තුළ තියෙන ස්වභාවයන් තුනක් බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙමයි ස්වාමීනි. මේ හැම දෙයකින්ම විස්මිත බවට පත් වෙන්න ඕන. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ මේක දැක්කනේ ආධ්‍යාත්ම තියෙන දෙයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? නිදහස් වූ විට නිදහස් වූ බවට ඥානය ඇති වෙනවා කියනවා. ඉපදීම ෂේ වුණා, බඹසර වාසි සම්පූර්ණ කළා, කල යුතු දේ කළා, නැවත සසර ගමනක් නැතයි අවබෝධයෙන්ම දැනගන්නවා. එහෙමයි. අවබෝධයෙන්ම දැනගන්නවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරපු පින්වත් මහරජක මේ වගේ ලස්සන උපමාවක් කියනවා. හරි ලස්සනයි. ඔන්න පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. නිකන් තියෙන ජලාශය. ඒතර පර්වත කෙළවරේ තියෙන ගන්නේ පර්වත මුදුනේ තියෙන ජලාශයක් ගැන මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ජලාශය ඉතා හොඳයි, හරි ප්‍රසන්නයි, කැළඹිල නැහැ. එතන ඇස්සැති පුරුෂයෙක් ඒ ඌරු හිටගෙන ජලාශය දිහා හොඳට බලන් ඉන්නවා කියනවා. ජලාශය දිහා හොඳට බලනවා කියනවා. ඒතර මොකද වෙන්නේ? දැන් ඒතර මඩ තට්ටු වැටෙන්න තැනක් නැහැ නේ. උඩනේ තියෙන්නේ. එහෙමයි. ඒක කැළඹිල නැහැ එතකොට. දැන් අර කන්දෙන් පහළ තිබුණා මොකද වෙන්නේ? අර ඒ වගේ වැටෙන දේවල් නිසා හැමතිස්සෙම කැළඹිලා තියෙනවා. තේරුණා නේද? එහෙමයි. මේක බලන්න කන්ද උඩ තියෙන ජලාශයක් ගැන කියන්නේ උඩ විතරයි. එතන ඇස් ඇති පුරුෂයෙක් ඒ ඌරු හිටගෙන ජලාශෙද හොඳට බලනකොට පේනවා කියන. එතකොට සිප්පි බෙල්ලෝ පේනවා කියන. සක් බෙල්ලෝ පේනවා කියන. කැට කැබිලි පේනවා කියන. මාළු රංචි හොඳට හැසිරෙනවා පේනවා කියන. එහෙමයි. එතකොට ඔහුට මෙහෙම හිතනවා කියන මේක ඉතා හොඳ ජලයේ ඇති හරි ප්‍රසන්න වූ නොකැළඹුණු දියේ ඇති විලක්. මේ සිප්පි බෙල්ලෝ ඉන්නවා, සක් බෙල්ලෝ ඉන්නවා, කැට කැබිලි ඉන්නවා, මාළු රංචු හැසිරෙනවා කියලා නෙවද කියලා ඔහුට හිතෙනවා කියන. ඔය අයුරින්මයි කියන රජතුමා. ඔය අයුරින්මයි. එහෙමයි. හිත තුළ තියෙන කාමාශ්‍රව පේනවා. එහෙමයි ස්වාමීනි. අර පැහැදිලි පිරිසිදු ජලයේ තියෙන බෙල්ලු පේන්නේ යම්සේද? මාළු රංචු පේන්නේ යම්සේද? ඒව එහාට මෙහාට හැසිරෙනවා පේන්නේ යම්සේද? ඒ වගේම තමයි කියන ආධ්‍යාත්මයේ හැසිරෙන කාමාශ්‍රවය කියන දේ පේනවා.
එහෙමයි ස්වාමීනි. සිත නැමැති දැන් සමාධිය වඩලා පැහැබර වෙච්ච හිතේ මොකද පේන්නේ? කාමාශ්‍රව කියන දේ පේනවා. එහෙමයි. භවශ්‍රව කියන දේ පේනවා. අවිජ්ජාශ්‍රව කියන දේ පේනවා. එහෙනම් කාමාශ්‍රව කියන දේ අවබෝධ කළ යුත්තේද නැද්ද? අවබෝධ අර්ථකථන දෙන්න ඕනේ. අවබෝධ කළ යුතුයි ඒක. එහෙමයි ස්වාමීනි. අවබෝධ කළ යුතුයි. එහෙමයි. අර්ථකථන දෙන්න දෙන්නේ නැහැ. අපි දුන්න දැන් පුරාණ නගරයක් තියෙනවා කියලා කෙනෙක් කියනවා කියලා. අපි දුන්න දැන් හද්ද පිටීසර ගමක් තියෙනවා කියලා. යම් හේතුවකට ඒ ගමේ එක්කෙනෙක් කෙනෙක් කොළඹට එනවා. එහෙමයි. එයා මුහුද දකින්නවා, ගොඩ නැගිලි දකින්නවා, පාරවල් දකින්නවා, මේ හයිවේ දකින්නවා. දැන් දැකලා ගමට ගිහිල්ලා කියනවා මම මේ වගේ මෙහෙම දැක්කා. ඒකට කියන්නේ මුහුද කියලා. මේ වගේ ගොඩ නැගිලි දැක්කා, මේ හයිවේ දැක්කා. මේ වගේ ලොකු වාහන යන්නේ. තමයි දැන් අපි තු පිටීසර දෙනක තමයි ලොකු වාහන නැහැ. තමයි ලෑම් මාස්ටර් පුංචි වාහන දකින්නේ. එහෙමයි. අර බලන් ඉන කට්ටිය මොකද එන්නේ? කට ඇරගෙන අහගෙන ඉන්නේ. එහෙමයි. දැන් ඊතරත් කට්ටියට ආස හිතනවා දැන්. දැන් ආස හිතනවා යන්න වෙන්නේ නැහැ උට. යන්න බෑ. යන්නත් බෑ යන්න වෙන්නේත් නැහැ. ඒතර දැන් ඔහොම දැන් අර අහපු දේවල් අනුව දැන් එයාත් හිතනවා විවිධ දේවල්. එයාත් මොකද කරන්නේ දැන්? යන්න බැරි යන්න වෙන්නේ නැති කෙනා එයා කොළඹ ගෙන අර බිල්ඩින් අරගෙන කියපුවා තව ඒව දාලා එකතු කරලා තව කතාවක් හදනවා යා. එහෙමයි ස්වාමී. මොහොතට තව කතාවක් හදනවා. එහෙමයි. හරිද? පාරවල් වලට තව කතන්දරයක් එයා හදනවා. දැන් එතකොට එයා ඒ කතන්දරේ කියනවා. දැන් එයා කියන්නේ දැකපු දෙයක්ද? හිතේ හදාගත්තු කතන්දරයක්ද? හිතේ හදාගත්තු කතන්දරය. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න කවදා හරි දවසක එයාට ඇත්තටම ගියොත් එහෙම බලනකොට එයාට තේරෙනවා මම මේ හදපු කතන්දරයක් නේ ඇත්ත ඒක නෙමෙයි නේ කියලා. එහෙමයි. ඒ වගේ තමයි මේකත්. එහෙමයි. චතුරාර්ය සත්‍යෙට කතන්දර හදනවා කට්ටිය. එහෙමයි. නොදකපු දෙයකට කතන්දර හදනවා. පටිච්ච සමුප්පාදයට කතන්දර හදනවා. නිවනට කතන්දර හදා ඉන්නවා. මාර්ගයට කතන්දර හදා ඉන්නවා. එහෙමයි. කතන්දර ගොතා ඉන්නවා මිසක දැන් අර කියපු කෙනා කතන්දර හදා හිතා හිටපු කෙනා ඒව හදන්න නැතුව ඩිංග පයින් හරි ගාට කොළඹට ආවනම් මොකද වෙන්නේ? කොළඹ දක්නවා යා. එහෙමයි ස්වාමීනි. එහෙනම් යාර ඊතර ඇත්තට නියමකාරණේ වෙන්නේ එයා හිතින් යම් දේවල් බිල්ඩින් ගැන මුහුද ගැන පාරවල් ගැන හිතින් කතන්දර හදා ලෝකෙට කියන එකද වටින්නේ පියවර හරි පයින් හරි එන එකද වටින්නේ. ඊතර යා කළා තියෙන්නේ මොකද්ද? මාර්ගය යන්නේ එකද කරලා තියෙන්නේ මාර්ගේ වඩන එකද කරලා තියෙන්නේ එයා හිතින් කතන්දරයක් හදන එකද කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. හිතින් කතන්දරයක් හදලා කොළඹ පිළිබඳ එයා ඔක ගියා කියලා ඇත්තට මේ කොළඹ නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒ වගේ සිද්ධියක් තමයි අද මේ නිවන් මඟ ගැන සම්බන්ධයෙන් උහුම තමයි තියෙන ලෝකේ. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමී. ඒගොල්ලෝ මාර්ගෙ නෙමෙයි යන්නේ. හිතින් මවනවා කතන්දර. ඔන්න මොනවා හරි ටිකක් හිතා ඉන්නෝ ඊට පස්සේ කොහොන්න මොකක් හරි මේ මයික් එක හදාගෙන මිනිස්සු ටිකක් ගෙන්න ගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ආයෙ ටික දවසක් ගියාම ආයෙ ටිකක් ඔලුවට දාගන්න මොනවා හරි කල්පනා කර ඉන්නෝ. ආයෙ ඊට පස්සේ ඔය ගිහින් කියනවා. ඔච්චර. එහෙමයි. ඒතර මාර්ගය කියපු බව පේන්නේ නැහැ. ඇයි සම්මා දිට්ඨිය නම් මාර්ගය කියපු බව පේන්නේ නැහැ. එහෙමයි එන ස්වාමී. සම්මා දිට්ඨිය ගැන කියන්නේ. සම්මා සංකල්ප නම් මාර්ගය කියපු බව පේන්නේ නැහැ. එන සම්මා සංකල්ප ගැන කියන්නේ නැහැ. සම්මා වාචා නම් මාර්ගය කියපු හැටි දන්නේ නැහැ ඒගොල්ලෝ. සම්මා වාචා ගැන කියන්නේ නැහැ. සම්මා කම්මන්ත ගැන සම්මා ආජීව ගැන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ගැන කතා කරන ඒව මොකුත් නැහැ. එහෙමයි. හතර හතිපට්ඨාන ගැන කතා කරන්න හොඳ නැහැ. ඒක ගැන කතා කරන්න ගත්තත් වචන කියනවා ඊට පස්සේ අර්ථකථන දෙනවා ඒකට. එහෙමයි නැද්ද බලන්න. ස්වාමීනි. සම්මා දිට්ඨිය ගැන පටන් ගන්නවා අර්ථකථන වෙන එක. සම්මා සංකල්ප කියන පටන් ගන්නවා අර්ථකථන වෙන එක. සම්මා වාචා ගැන කතා කරනවා අර්ථකථන වෙන එකක්. නැද්ද බලන්න. එහෙමයි. ඕන් තරම් අහලා බලන්න සූත්‍රයට ගැලපෙන්නේ. සූත්‍රයට ගැලපෙන්නේ. ඇයි? එයා කරලා තියෙන මාර්ගය යන එක නෙමෙයි කතන්දර හදා හිටපු. කතන්දර හදනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හදනවා කියනවා. එච්චරයි. ඒ නිසා බලන්න මේ ඔක්කොම ප්‍රශ්න වලට ඉතින් මැදිහත් වෙන්නේ. ඒ අයත් මැදිහත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පහදින්නේ. එයාගේ හිතේ කතන්දරයක් මැවෙනකොට එයා හිතන්නේ පෑ මේක සූත්‍ර දේශනාවට බහබැලනවද කියලා. එහෙමයි ස්වාමීනි. එහෙම බලන්නේ නැහනේ. එහෙම බලන්න නිහතමානී සත්පුරුෂ ගුණයක් තියෙන්න ඕනේ. ඒතර සතර සතිපට්ඨානට ගලපලා බලන්න ඕන.
පංචේන්ද්‍රියට ගලපලා බලන්න ඕන, සප්තබොජ්ජංග වලට ගලපලා බලන්න ඕන, ආර්ය අෂ්ටාංග මාර්ගයට ගලපලා බලන්න ඕන මේ කියන මාර්ගෙ මේකට ගැලපෙනවද කියලා. මේකේ අර්ථ තියෙනවද? ඒවකුත් නැහැ. පුදුම ඉක්මනක් පුදුම ඒක තමයි පුදුම ඉක්මනක් පුදුම රැවටීම. එහෙමයි ස්වාමී. තේරෙනවද? එහෙයි. ආන්න ඒකයි. ස්වාමීනි ලෝකයට නිවන කියන නිවන හඳුන්වලා දෙන්නේ චතුරාර්ය සත්‍යය කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පහළ වීමෙන්ම පමණමයි නේද? ඒකනේ උනේ. එහෙමයි. ඉතින් එතෙන්ටවත් එන්නේ නැහනේ. එහෙයි. දැන් අය සම්බුද්ධ කියන සූත්‍රයේ තියෙන්නේ මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු එහෙමයි. අනක්කාතස්ස මග්ගස්ස අක්ඛාත හටනුගත් නිවන් මඟ හට ගන්වන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. නූපන් මඟ උපද්දන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. මාර්ගයට දක්ෂ භාග්‍යතුන් වහන්සේ. එහෙම ලස්සන වචන ටිකක් තියෙනවානේ. එහෙමයි. ස්වාමීනි මෙතරම් ආශ්චර්යව සාතුන් වහන්සේ වැඩ වාසය කරද්දීම නොමග හෙළිදරව් කරන්න ගන්න උත්සාහය ඒකනේ අඥානකම. එහෙමයි ස්වාමීනි. ඒක පැත්තව පැත්තකින් අසත්පුරුෂකම. එහෙමයි. සමහර අය ඉන්නු අඥානකම නිසාම. සමහර අය ඇත්තටම ඉන්නේ අසත්පුරුෂකම නිසාම කරනවා ඒක. එහෙමයි. අසත්පුරුෂ කියන භයානකයි අඥානකමට වඩා. මොකද අසත්පුරුෂ කියන ලාභ සත්කාර උපයන්නේ දඟලයි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. අඥාන කෙනාට කරුණු කියද්දි ටක් ගාලා නිවැරදි වෙනවා. ටක් ගාලා හදා ගන්නවා. එහෙමයි. අර ලාභ සත්කාර වලට ඇබ්බැහි වෙච්ච කෙනා අසත්පුරුෂ කෙනා ඉන්නෝනේ. බ්ලේසිනය කොට ගන්න. එහෙමයි. කොහෙන් හරි කරුණු හොයා ගන්න. කරුණු හොයා ගන්න. එහෙමයි තියෙන්නේ. හරිම සංකීර්ණයි මේක. එහෙමයි ස්වාමීනි. පින්වත් මහරජා අන්නේ විදිහේ භික්ෂුව ඔයයිරින් සිත සමාධිමත් වුණාට පස්සේ, සිත පිරිසිදු වුණාට පස්සේ, ප්‍රභාෂර වුණාට පස්සේ, ඒ වගේම කෙලෙසුන්ගෙන් බාධා රහිත වුණාට පස්සේ බලන්න කොච්චර හිතපත් වෙන්න ඕනද කියලා. උපක්ලේශ බැහැර වුණාට පස්සේ, මෘදු බවට පත් වුණාට පස්සේ, කර්මන්නේ වුණාට පස්සේ, ස්ථීරව පිහිටියට පස්සේ. එහෙමයි. ආශ්‍රව ඡය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවා ගන්නවා කියන. කොහොමද ඒකදී මුලින්ම වෙන්නේ? සිතේකට නතු කරනවා කියනවා. එතකොට නතු කරද්දී මොකද වෙන්නේ? අන්න උට ඉපදීම දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක්, ශෝක පරිදේව දුක් දුන්නස් දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා අවබෝධ වෙනවා. අප්‍රියයන් සමග එකතු වීම දුකක් කියලා අවබෝධ වෙනවා. ආය වෙන මොකුත් නෙවෙයි අවබෝධ වෙන්නේ. දුක නම් වූ ආර්ය සත්‍යයේ ශාස්ත්‍රුන් වහන්සේ යම් දෙයක් අවබෝධ කරලා දේශනා කළාද? එයමයි අවබෝධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දුකේ හටගන්න හේතුව තණ්හාවයි කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධ කරලා දේශනා කළාද? ඔහුටත් අවබෝධ වෙන්නේ මොකද්ද? තණ්හාවෙන්මයි දුක උපදින්නේ කියලා අවබෝධ වෙන මොකුත් නැහැ. එහෙමයි. ශාස්ත්‍රුණාස් දුක නිරුද්ධ වෙන්නේ මේ ආකාරයෙන් කියලා අවබෝධ කරගත්තද ශ්‍රාවකයට අවබෝධ වෙන්නේ මොකද්ද? එහෙනම් තණ්හාව නිරුද්ධ වීමෙන්මයි දුක නිරුද්ධ වෙන්නේ කියලා අවබෝධ වෙන අයුරකින් අවබෝධ වෙන්නේ. එහෙමයි. ශාස්ත්‍රුණාස් සම්මා දිට්ඨිය වඩනකොට දුක නිරුද්ධ, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ජීව, සම්මා වායාම, ඒ වගේම සම්මා සතිය, සම්මා සමාධි, සම්මා ප්‍රඥා, මේ සම්මා සමාධි කියන මේ දේවල් වඩනකොට තණ්හාව දුර වෙලා යනවා, අවිද්‍යාව දුර වෙලා යනවා කියලා අවබෝධයක් ලැබුවා නම් ශ්‍රාවකයට අවබෝධ වෙන්නේ ඒක විදියටමයි. ඒ වෙන අයුරකින් නෙමෙයි. එහෙමයි. එහෙම ඒ වගේම තමයි කියනවා හිත කාමාශ්‍රව හිතේ වැඩ කරන හැටි හඳුන ගන්නවා. භවආශ්‍රව වැඩ කරන හැටි හඳුන ගන්නවා. අවිජ්ජාශ්‍රව වැඩ කරන හැටි අවබෝධ කර ගන්නවා. අවබෝධ වෙද්දි මොකද වෙන්නේ? සියලු ආශ්‍රවයන්ගෙන්. ඒ කියන්නේ යම් තැනකට ගෙනියන ස්වභාවයක් ආධ්‍යාත්මේ තියෙනවා නම් උපතක් කරා. ඒ ගෙනියන ස්වභාවය ආධ්‍යාත්මේ සම්පූර්ණ ඡය වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඒකයි නිරේ ගාමිනී ආශ්‍රව. නිරේට පමුණුවන ආශ්‍රව. ගෙනියන ස්වභාවය. එහෙමයි. ඒ ගෙනියන ස්වභාවය මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඡය වෙලා යනවා. අන්න ඉපදීම ඡය වුණා. බඹසර වාසි සම්පූර්ණ කළා. කලියුද්ධය කළා. නැවත සසර ගමනක් නැත අවබෝධයෙන් එතකොට සරච්තුමුනි දැනගන්නවා කියනවා. පින්වත් මහරජා මෙයත් අර කලින් කියන ලද මේක ශ්‍රමණ ඵලයක් කියලා. ප්‍රණීත ශ්‍රමණ ඵලයක් කියනවා. එහෙමයි. දැන් බලන්න එතකොට මේ අවබෝධයට කෙනෙක්පත් වෙන්න තමයි එතකොට මේ මාර්ගය තියෙන්නේ. ඉතින් අපි නිතර සීලය ගැන කිව්වා, යෝනිසෝ මනසිකාරය ගැන කිව්වා. එහෙමයි ස්වාමීනි. ඔන්න මේ ගණක මොග්ගල්ලාන සූත්‍රය මේ දැන් අවසන් වුණාද? ඉතින් මේ ඔක්කොම විස්තරේ අපි දැන් මේකට තව කරුණු එකතු කරගත්ත සාමාන්‍ය ඵල සූත්‍රය. එතකොට දැන් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තරම් ලොකු විස්තරයක් නැහැ. එහෙමයි. මම හිතන්නේ අපි ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනා මම හිතන්නේ 30කට කිට්ටු වෙන්නේ. එහෙමයි ස්වාමීනි.
ඉතින් පින්වත් බ්‍රාහ්මණී මේ ධර්ම මාර්ගයේ හික්මින තවම අරහත්ත්වයට නොපැමිණ අනුත්තර නිවන පතමින් වාසය කරන යම් භික්ෂූන් වෙද්ද ඒ භික්ෂුන් වහන්සේලාට මා විසින් කරන්නේ ওই විදිහ අනුශාසනාවක් තමයි කිව්වා. ඒ වගේම අරහත් වූ ආශ්‍රවයන් ශය කළා වූ නිවන් මඟ සම්පූර්ණ කළා වූ කල යුත්ත කළා වූ කෙලෙස් බර බැහැල කළා වූ පිළිවෙලින් පැමිණි උතුම් අර්ථය ඇති භව සංයෝජන ගෙවා දම අවබෝධයෙන් ලත් විමුක්තිය යුතු යම් භික්ෂූන් සිටිද්ද. මේ රහතුන් පවා ඔය ධර්මයන් මෙලෝදීම් සැපවරණිය පිණිසත් සීනුවන පිණිසත් ඒකම ආය ආය වාසය කරනවා කියනවා. එහෙමයි ස්වාමී. දැන් ගණක මොග්ගල්ලාන සූත්‍රය පටන් ගත්තේ කොහොමද? ඒතර ගණක මොග්ගල්ලාන සූත්‍රයේ දැන් මේ දේශනා 30ක් විතර කියපු නිසා දැන් මූල මතක නැති කට්ටිය. එහෙමයි ස්වාමී. ඒතර දැන් ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණෙක්. එතකොට භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ විහාරයක් හැදුවා පිළිවෙලක් තියෙනවා. අපේ ගණන් ශාස්ත්‍රීය පිළිවෙලක් තියෙනවා. යුද්ධ ශිල්ප ශාස්ත්‍රීය පිළිවෙලක් තියෙනවා. මේ බුද්ධ ශාසනෙත් මේ නිවන් මඟ වඩන කී පිළිවෙලක් තියෙනවද කියලා ඇහුවා. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කළා ඔව් පිළිවෙලක් තියෙනවා. කොහොමද පිළිවෙල? ඊට දේශනා කළා පින්වත් මේ බ්‍රාහ්මණය මේ බුද්ධ ශාසනයට කෙලෙක් මුලින්ම එනකොට සීලය තමයි කව පිළිහිටවන්නේ. ඒක අපි බොහෝ දේශනා අරගෙන මම හිතන්නේ සතියක් 10ක් විතර කතා කළා. එහෙමයි ස්වාමීනි. ඊළඟට කිව්වා සීලේ හොඳට හික්මිච්ච ශ්‍රාවකේ ඉන්ද්‍රිය දමනය කරන්න පිළිහිටවනකෝ කියලා දීලා. ඉන්ද්‍රිය දමනය පිළිබඳව මම හිතන දවස් 14ක් විතර 15ක් විතර කතා කරා. එතරම් ඒක දවස් 25කට කිට්ටු වෙනවා. එහෙමයි. ඊළඟට දේශනා කළා ආහාරයේ මාත්‍රාව. ඒ පිළිබඳව මම හිතන දේශනා 5ක් විතර කතා කළා. ඒක දේශනා ඔක්කොම 30යි. එහෙමයි. ඊළඟට මේ නිදිවරාව නැහැටි. සති සම්පජන්නේ. ඊට පස්සේ මේ ටික මම හිතන ඊට පස්සේ තමයි ශ්‍රාවකෙක් හුදකලා වෙන්න යොමු කරනවා කියලා කිව්වේ. එහෙමයි. ඊට පස්සේ මේ ටික කතා කළා එක දවසක් විතර. 31යි. ඊට පස්සේ සමාධි 4 උපදවන හැටි විස්තර කළා. එහෙමයි ස්වාමී. නීවරණයන්ගේ බැහැර වෙච්ච හිතේ ස්වභාවය සාමාන්‍ය ඵල සූත්‍රය ඇතුළෙන් විස්තර කරා. ඒතර ඒවා ගණක මොග්ගලණ සූත්‍රේ නෑ ඒකට ඒවා. එහෙමයි ඒක තියෙන සාමාන්‍ය ඵල සූත්‍රය. ඊළඟට ධාන 4 ස්වභාවය විස්තර කළා. තව දේශනාවක් කරගෙන. ඊළඟට ධාන 4 උපද්දවපු කෙනා ඊට පස්සේ මෙතන දැන් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන ධාන 4 පමණයි. එහෙමයි ස්වාමීනි. ඊටු ටික මම ගත්තේ සාමාන්‍ය ඵල සූත්‍රය. ඒ සාමාන්‍ය ඵල සූත්‍රයේ තමයි තියෙන්නේ. එතකොට මේ ඥාන දර්ශන උපදවලා නිකලෙස් වෙන විදිය. එහෙමයි. මේ සම්පූර්ණ විස්තරය තියෙනවා. ඊතර තමයි බුදුරජාණන් දේශනා කළේ පින්වත් බ්‍රාහ්මණය මේ ධර්ම මාර්ගයේ හික්මින. ඊතර තවම අරහත්ත්වයට නොපැමිණි. අනුත්තර නිවන පතමින් වාසය කරන යම් කෙනෙක් වෙද්ද ඒ භික්ෂුන් වහන්සේලාට මා විසින් කරන්නේ ওই විදිය අනුශාසනාවක් කියුවා. එතකොට ওই පිළිවෙල තමයි එතකොට. සීලේ පිහිටන්න, ඉන්ද්‍රිය දමනය කරන්න, මාත්‍රා පුරුදු වෙන්න, නිදි වරන්න, සත් සම්පජාන පුරුදු කරන්න, ඊට පස්සේ ටික ඔක්කොම පුරුදු කරගෙන හුදකලා වෙන්න, ඊට පස්සේ නීවරණ දුරු කරන්න, ධානා 4 වඩන්න, මේ විදිහෙන් මේ දේවල් කරන්න කියලා තමයි පුරුදු කරන්නේ. ඒ වගේම අරහත්තු ආශ්‍රවයන් ඡය කළා වූ නිවන් මඟ සම්පූර්ණ කළ කෙනෙක් ඉන්නවා නම් එහෙමයි. ඒ කලයුත්ත කළ කෙලෙස් බර බැහැර කරපු කෙනෙක් ඉන්නවා නම් පිළිවෙනින් පැමිණි උතුම් අර්ථ ඇති භව සංයෝජන ගෙවා දාපු අවබෝධයෙන්ලත් විමුක්තියට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කියන රහතන් වහන්සේ. ඊ රහතන් වහන්සේට පවා කියන්නේ මෙලෝ සැප විහරණය පිණිස සිහිනුවන තව බලවත් වීම පිණිස ඕකම නැවත නැවත කරන්න කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මිසේ වදාළට පස්සේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට පවසනවා ඇත්තම බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් බවත් ගෞතමයන් වහන්සේ විසින් ওই විදිහට අවවාද කරද්දී ওই විදිහට අනුශාසනා කරද්දී ඔවුන් හැමදෙනාම මේ ධර්ම මාර්ග නිෂ්ඨාව වන අමා මහ නිවන සාක්ෂාත් කරනවද කියලා ඇහුවා. එහෙම නැත්නම් ඇතම් කෙනෙක් සාක්ෂාත් කරන්නේ නැද්ද කියලා ඇහුවා. එහෙමයි. ඊට පස්සේ කිව්ව පින්වත් බ්‍රාහ්මණය මං ওই විදිහට අවවාද කරද්දී ওই විදිහට අනුශාසනා කරද්දී මගේ ඇතම් ශ්‍රාවකයා මේ මාර්ග නිෂ්ඨාව වන අමා මහ නිවන සාක්ෂාත් කරනවා කිව්වා. හැබැයි ඇතැම් මුදවිය සාක්ෂාත් කරන්නේ නැහැ කිව්වා. එහෙමයි. ඉතින් බවත් ගෞතමයන් වහන්සේ එතකොට නිවනකුත් ඇත්තෙන්ම තියෙනව නම් ඒ නිවන සාක්ෂාත් කරන මාර්ගිකුත් ඇත්තටම තියෙනව නම් එතකොට ඒ මාර්ගයේ සමාදන් කරවන බවත් ගෞතමයන් වහන්සේත් ඉන්නව නම් මේ ආන පස්සම බලන්නේ කාලේ එහෙමයි ස්වාමීනි. ඒ නමුත් බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයින්ට
බවත් ගෞතමයන් වහන්සේ විසින් ওই විදිහට අවවාද කරද්දී ওই විදිහට අනුශාසනා කරද්දී ඇතැම් කෙනෙක් මේ මාර්ගයේ නිෂ්ඨාව අමා නිවන සාක්ෂාත් කරන්නටත් ඇතැම් කෙනෙක් සාක්ෂාත් නොකරන්නත් හේතුව මොකද්ද කියලා අහුවා. දැක නේද? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කළා පින්වත් බ්‍රාහ්මණය ඔබෙන් මම මේ කාරණේ අහන්නම් කිව්වා. මොකද්ද? ඔබ කැමති අයුරින් ඒකට උත්තර දෙන්න කිව්වා. පින්වත් බ්‍රාහ්මණය මේ ගැන මොකක්ද හිතෙන්නේ? ඔබ රජගහ නුවරට යන මාර්ගය කියා දීමට දක්ෂ කෙනෙක් නේද කියලා ඇහුවා. එහෙමයි. එසේ බවද මම රජගහ නුවරට යන පාර හොඳට දන්නවා කිව්වා. පින්වත් බ්‍රාහ්මණය මේ ගැන මොකක්ද හිතෙන්නේ? ඒ කියන්නේ රජගහ නුවරට යන්න කැමති කෙනෙක් ඕන් ඉන්නවා. ඔහු ඔබ කරා ඕන් ඉන්නවා. ආවට පස්සේ හිමියනි මම රජගහ නුවරට යන්න ආසයි. ඉතින් මේ මට රජගහ නුවරට යන මාර්ගය කියා දෙන්නකෝ කියලා කියනවා. එතකොට ඔබ ඔහුට මෙහෙම කියනව නේද? එම්බා පුරුෂය ඉන්න. රජගහ නුවරට යන මාර්ගය මේක. ඒ මාර්ගය මේ මාර්ගය මොහොතක් යන්න. මොහොතක් යන විට මේ නම් ඇති ගම දකින්න ලැබේවි. එතකොට එතනින් තව මොහොතක් යන්න. එතනින් මොහොතක් ගිය විට අසවල් නම් ඇති නියංගම දකින්න හම්බේවි. එතනුත් මොහොතක් යන්න. එතනින් මොහොතක් ගියට රමණීය ආරාම ඇති, රමණීය වන ඇති, රමණීය බිම් ඇති, රමණීය පොකුණු ඇති රජගහ නුවර ඕන් දකින්න ලැබෙනවා. එහෙමයි. ඉතින් ඔබ විසින් ওই විදිහට අවවාද කරද්දී, අනුශාසනා කරද්දී ඔහු වැරදි මාර්ගයක් ගෙන අනිත් පැත්තට වුන් යනවා කියනවා. අනිත් පැත්තට වුන් යනවා කියනවා. ඒ වගේම රජගහ නුවරට යන්න ආසා කරන තව කෙනෙක් වුන් එනවා කියනවා. ඔහු බොයිත පැමිණ මෙහෙම අහනවා කියන හිමියනි මං රජගහ නුවරට යන්න ආසයි. අනේ මට පාර කියන්න කියලා. ඒ පුරුෂයාත් කියනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ඉතින් ඔබ මේ විදිහට ඒකිනා මේ ගමන් මාර්ගය යනවා කියනවා. ඉස්සෙල්ල කෙනා මොකද උනේ? වෙන මාර්ගයෙන් යනවා. අනිත් කෙනා මොකද උනේ? ඒ ගමන යනවා කියනවා. එහෙමයි. ඊට පස්සේ ඉතින් බ්‍රාහ්මණේ රජගහ නුවර තියෙනවනේ. රජගහ නුවරට යන මාර්ගයත් ඒ විදිහටම දෙන්නට එකම විදිහට කිව්වනේ. ඒ සඳහා මඟ පෙන්වන්න ඔබ හිටියනේම. නමුත් ඔබ විසින් ඔය අයුරින් අවවාද කරද්දී අනුශාසනා කරද්දී එක පුරුෂයෙක් වැරදි මාර්ගය යන්නත් අනිත් එක්කෙනා හරි මාර්ගය යන්න කාරණේ කොහොමද කියලා ඇහුවා. එහෙමයි. හරි ලස්සනයි නේද? එහෙයි. දැන් අපිට ඔය වගේ හරස් ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් එහෙම ඔකට උත්තර දී ගන්න බෑනේ. එහෙමයි. ත්‍රෙඩ් එක පන්න ගන්න ඕනේ. එහෙමයි සර්. වෙන්නේ නැද්ද? එහෙමයි. මේක ප්‍රශ්නේ තියෙන්නේ. ආශ්චර්ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම වෙන්නේ නැහැ නේ කවදාවත්. එහෙමයි ස්වාමීනි. අහන්නේ යම් දෙයක් අහන හැම දෙයකම 100 දෙනෙක් 100ක් ආයුෂ ඇති 4 දෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරේ මේ ඇඳක තියාගෙන ඔසවගෙන අවුරුදු 100ක් පුරාවට ප්‍රශ්න ඇහුවත් උත්තර නොදීන් බැරි වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. විවිධ අයුරින් විවිධ අර්ථ වලින් භාග්‍යවතුන් වහන්සේට ධර්ම ඉස්මතු කරන්න බලවන් කියන පුදුම දෙයක් ඒක. එහෙමයි. දැන් භාග්‍යවතුන් වහන්සේ ආයතන වශයෙන් මේ ජීවිතය ගැන ඉස්මතු කරන්නේත් මේ ජීවිතය ගැන. ඒ ජීවිතය ගැන ආයතන වශයෙන් ඉස්මතු කළ තව කෙනෙක් ආවට පස්සේ පංච උපාදානස්කන්ධයක් විදිහට මේ ජීවිතය දිහා බලන්න කියලා තව පරියායක් ඉස්මතු කරනවා. එහෙමයි. ආශ්චර්ය නේද? ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඒ පිරිස ගියාට පස්සේ මේ ජීවිතය දිහා පටිච්චසමුප්පාද විදිහට බලන්න කියලා තව පරියායකින් විස්තර කරනවා. එහෙමයි. පුදුම අද්භූත කියන්නේ ඒකනේ. ඒ පිරිස ගියාට පස්සේ මේ ජීවිතය දිහා ධාතු වශයෙන් බලන්න කියලා තව පරියායකින් ඉස්මතු කරනවා. ආශ්චර්ය නේද? ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඒ පිරිස ගියාට පස්සේ මේ ජීවිතය දිහා ස්පර්ශ ආයතන හයක් විතර බලන්න කියලා තව පරියායකින් ඉස්මතු කරනවා. පුදුම නැද්ද? පුදුමයිනේ. එහෙමයි ඒ ස්වාමීනි. පිරිස ගියාට පස්සේ ජීවිතය දිහා චතුරාර්ය සත්‍ය විතර බලන්න කියලා චතුරාර්ය සත්‍ය කියලා දෙනවා. ආශ්චර්ය නැද්ද? පුදුම ආශ්චර්යයිනේ. එහෙමයි. මේක මහා විශ්මිත දෙයක්නේ. එහෙමයි. අපිට ඒක හිතා ගන්න බෑ. ඊට පස්සේ කියනවා අනේ බවත් ගෞතමයන් වහන්සේ ගැන මං කුමක් කරන්නද කියලා ඇහුවා. බවත් ගෞතමයන් වහන්සේ මංකලේ මාර්ගය කියලා දෙන එක විතරයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරපු පින්වත් බ්‍රාහ්මණය මේකත් ඒ වගේ තමයි කිව්වා. අමානියන නිවන තියෙනවා. ඒ අමා නිවන අවබෝධ කරන මාර්ගය තියෙනවා. ඒ මාර්ගයේ පෙන්වා දෙන මම ඉන්නවා. එහෙමයි.
ඉතින් මගේ ශ්‍රාවකයන්ට මා විසින් මේ විදිහට අවවාද කරද්දී අනුශාසනා කරද්දී ඇතැම් කෙනෙක් මේ මාර්ගයේ නිෂ්ඨා වූ අමා මහ නිවන සාක්ෂාත් කරනවා. හැබැයි ඇතැම් කෙනෙක් සාක්ෂාත් කරන්නේ නැහැ කිව්වා. ඉතින් බ්‍රාහ්මණය ගැන මං කුමක් කරන්නද කියලා ඇහුවා. පින්වත් බ්‍රාහ්මණය තථාගතෝ මං කරන්නේ මාර්ග ගැන කියලා දෙන එක විතරයි කිව්වා. තථාගතයන් වහන්සේ මොකද කරන්න පුළුවන්? මාර්ග ගැන කියලා දෙන විතරයි කරන්න පුළුවන්. එහෙමයි. වෙන දෙයක් තථාගතයන් වහන්සේ කරන්න බෑ. එහෙමයි. මිසේ වදාළට පස්සේ ගණක මොග්ගලන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ පවසනවා බවත් ගෞතමයන් වහන්සේ යම් මේ පුද්ගලික ශ්‍රද්ධාව නැතුව ජීවිකාව පිණිස ගිහිගේ අතහැරලා. ඒතර ශ්‍රද්ධාවක් නැහැ. ජීවත් වෙන තමයි ගිහිගේ අතහැරලා තියෙන්නේ. එහෙමයි. බුද්ධ ශාසනය පැවිදිලා කපටිකමින් මායාවෙන් වංචාවෙන් උඩුකමින් බලන්න මේ මොග්ගල්ලාන බ්‍රාහ්මණය අවබෝධ කරගත් දේ හරි ආශ්චර්යයි. කපටිකමින් වංචාවෙන් උඩුකමින් උස්ස නැගුණු මාන්නෙන් දොඩුව හිතට එන දේවල් කියවා ඔන්න හිතට එන දේවල් කියවන කට්ටිය මහත් ලස්සන කාරණාවක්. එහෙමයි ස්වාමී. හිතට එන දේවල් කියවා ඉන්ද්‍රිය අසංවරව වළඳන දානේ අර්ථය නොදැන නිදිවරමින් බණ භාවනා නොකරන මාර්ගඵල අවබෝධයක් පිණිස කිසි අපේක්ෂාවක් නැතුව ශික්ෂාව කෙරෙහි තියුණු ගෞරවයක් නැතුව ප්‍රත්‍ය බහුල කරගෙන ශාසනය ලිහිල්වගෙන පංච නීවරණයන් ඉදිරියටගෙන විවේකයේ අතහැරලා කුසීතව හීන වීරිය ඇතිව සිහි මුලා වෙලා අසමාහිතව බිරාන්ත සිත් ඇතිව දුෂ්ප්‍රාංචව කෙලතොලුව කියන්නේ කටවාචාලකම් විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. වාසය කරනවා නම් බවත් ගෞතමයන් වහන්සේ වුන් සමග එකට වාසය කිරීමක් නැහැ කියලා මම තේරුම් ගත්තා කිව්වා. හරි පුදුමයිනේ. එහෙමයි ස්වාමීනි. දැන් ගණක මොග්ගල්ලාන මේ වෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ ගැන පුදුම විදිහට අවබෝධයක් ඇති කරගෙන තියෙනවා. පුදුම අවබෝධයක් ඒක. ඒ වගේම යම් මේ කුල පුත්‍රයන් සද්ධාවන්ත නම් ගිහිගේ අත්තර බුද්ධ ශාසනය පැවිදිලා කපටිකමින් තොරව ඉන්නවනම් මායාවක් නැතුව ඉන්නවනම් වංචාවෙන් තොරව ඉන්නවනම් උඩුකමින් තොරව ඉන්නවනම් අන්නේ ඇත්ත එකන භාගතුන් වහන්සේ ඉන්නවා කිව්වා. එහෙමයි ස්වාමී. උස්ව ලැබුණු මාන්නෙන් තොරව ඉන්නවනම් දොඩව ඉන්නේ නැත්තම් භාගතුන් වහන්සේ ඉන්නේ කට්ටියත් එක්ක. එහෙමයි ස්වාමීනි. මෙයා තේරුම් ගත්ත විදිය. එහෙමයි. හිතට එන දේ කියව සිටීමෙන් තොරව නම් ඉන්නේ. දැක්ක නේද? හිතට එන දේවල් කියවන අයත් එක්ක භාගතුන් වහන්සේ නෑ. එහෙමයි. දැන් අද රහතුන් කියා ගන්න කට්ටිය මාර්ගඵලලාභී කියා ගන්න කට්ටිය මොනවද කරන්නේ? හිතරෙන දේවල් කියන එකනේ කරන්නේ. එහෙමයි. චතුරාර්ය සත්‍ය ඕක නෙමෙයි මේක කියලා හිතරෙන දෙයක් කියන්නේ. එහෙමයි. ඊළඟට පටිච්චසමුප්පාද කියන ඕක නෙමෙයි මේකයි කියලා හිතරෙන දෙයක් කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගෙ මෙහිමයි කියලා පුද්ගලික අර්ථකථනය. ඔක්කොම මොකද හිතරෙන දේවල් කියවන්නේ. එහෙමයි. පුද්ගලික අර්ථකථන දෙන්නේ. ඒතරේ ඔක්කොම මොකද්ද මේ? වරත්තගෙන ඉන්නේ ඔක්කොම. හිතරෙන දේවල් කියවන අයට මේක හොඳ පාඩමක් මේක. එහෙමයි. දැනගන්න ඕන තමන් එක භාගතුන් වහන්සේ නැහැ කියලා. එහෙනම් තමන් එක භාගතුන් වහන්සේ නැහැ කියලා දැනගදිද්දී හිතට එන දේවල් කියෝ ඉන්නවනම් දැනගන්න ඕන තමන් සරණෙත් නැහැ කියලා. එහෙමයි. තමන් සරණෙත් නැහැ නේද? ඒ වගේම නිදිවරයෙන් බණ භාවනා කිරීමක් නැත්නම් මාර්ගඵල අවබෝධයක් වෙනස අපේක්ෂාවක් නැත්නම් අපේක්ෂා සහිත නම් ඒ වගේම ශික්ෂාව කෙරෙහි තියුණු ගෞරවයක් තියෙනවනම් ප්‍රත්‍ය බහුල නොවි ඉන්නවනම් ශාසනය ලිහිල්ල නොගෙන ඉන්නවනම් එහෙමයි. පංච නීවරණ ඉදිරියට නොගෙන ඉන්නවනම් විවේකයෙන් නම් ඉන්නේ බලවත් කැපවීමෙන් යුක්තව නම් ඉන්නේ පටන්ගත් වීරිය ඇතුව නම් ඉන්නේ සිහිනුවන යුතුව සමාහිතව එකඟ වූ සිත් ඇතිව නම් ඉන්නේ ප්‍රඥාවන්තව නම් ඉන්නේ කෙලතොළු නොවි වාසය කරනවා නම් බවත් ගෞතමයන් වහන්සේ උන් සමග එකට වාසය කරනවා කියලායි මට නම් හිතෙන්නේ කිව්වා. එහෙමයි. බවත් ගෞතමයන් වහන්සේ මේ වගේ දෙයක් කිව්වා. ලස්සන උපමාවක් කියනවා. මුල් වලින් හමන යම්කිසි සුවඳක් ඇද්ද? ඒ සියලු සුවඳ අතරින් අග්‍රවන්නේ කළු අගිල් මුල් සුවඳයි කියනවා. අරටුවෙන් හමන යම්කිසි සුවඳක් ඇද්ද? ඒ සියලු සුවඳ අතරින් අග්‍රවන්නේ රත් සඳුන් අරටුවේ සුවඳයි කියනවා. මල් වලින් හමන යම්කිසි සුවඳක් ඇද්ද? ඒ සියලු සුවඳ අතරින් අග්‍රවන්නේ දෑසමන් මල් සුවඳයි කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකයේ ඇති යම් තාක් විවිධ වූ ධර්මයන් ඇද්ද? අනේ ඒ සියලු දේ අතර අග්‍ර ධර්මයේ බවට පත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයමයි අනුශාසනාවමයි කියනවා. එහෙමයි. කොහොම අග්‍ර උදාර පැහැදීමක්ද? පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි.
පින්වත් ගෞතමයන් වහන්සේ යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගේ. දැන් බලන්න ප්‍රතිපදාවෙන් නේද ශාස්ත්‍රඥ වහන්සේ හඳුනගත්තේ. එහෙමයි ස්වාමීනි. ප්‍රතිපදාවෙන් නේද මේ ධර්මයේ ස්වාක්ඛාතය කියලා හඳුනගත්තේ. මේ ධර්මයේ අග්‍රයි කියලා හඳුනගත්තේ. එහෙමයි. ප්‍රතිපදාවෙන්ම නේද ඒ ශ්‍රාවක සංගරුවන පිරිස හඳුනගත්තේ. එහෙමයි ස්වාමීනි. ආයි වෙන දෙයක් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියන ප්‍රතිපදාව කියද්දී ශාසනයට පහදිනව නම් ඒක තමයි ප්‍රඥාව. ප්‍රතිපදාව කියන්නේ පුද්ගලික අර්ථකථන නෙමෙයි. ප්‍රතිපදාව කියද්දී ශාසනයට පහදින්න ඕන. එහෙමයි. එතනම ඔහුගේ මත සම්පූර්ණ වාද විවාද ඔක්කොම නැති වෙනවා. දැන් මෙයාම කියන්නේ. එහෙමයි. පුද්ගලික මත වාද ඔක්කොම නැති වෙන්න ඕන එතනම. එහෙමයි ස්වාමීනි. ප්‍රතිපදාවෙන් ශාස්ත්‍රඥ වහන්සේ හඳුනගත්තු ශ්‍රද්ධාවක් ඇති වෙච්ච කෙනෙක් නම්. එහෙමයි. ස්වාමීනි සංගවෙච්ච දෙයක් විවෘත කළා වගේ අනේ ස්වාමීනි මම්මුලා වෙච්ච කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගේ. අඳුරේ සිටින උදවියට රූප දකින්න තෙල් පහන දැල්ලුවා වගේ. අනේ ස්වාමීනි ওই විදිහට බවත් ගෞතමයන් වහන්සේ මේ බවත් ගෞතමයන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් ශ්‍රී සද්ධර්ම වදාලා අනේ මාත් බවත් ගෞතමයන් වහන්සේ සරණ යනවා. සරණ ගියා. එහෙමයි. අනේ මේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ධර්මී මන් සරණ කරගන්නවා. අනේ ශ්‍රාවක සංගරුවනන් මන් සරණ යනවා. කොහොමද උදාර පැහැදීමට ආවට පස්සේ වෙනදී? එහෙමයි. බවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකෙක් වශයෙන් අනේ මම පිළිගන්නාසේක්වා ආශ්චර්යයි ස්වාමීනි. ආශ්චර්යයි. එහෙමයි. මිස් බලන් ප්‍රතිපදාවෙන් තෙරුවන් සරණ යන හැටි. අද මේ ප්‍රතිපදාවට ගරහන ලෝකයේ ප්‍රතිපදාවේම ශ්‍රවණය කළ ශාස්ත්‍රඥ වහන්සේ හඳුනගන්න. එහෙමයි. ප්‍රතිපදාවම ශ්‍රවණය කළ අග්‍ර ධර්මයේ හඳුනගත්තා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ අග්‍ර වූ සරණේ පිළිදන් අපි කුමක් කරගත යුතුද කියලා ප්‍රතිපදාව හඳුන ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අග්‍ර වූ සරණේ එහෙනම් සසර පුරාවට අපි එහෙනම් අග්‍ර වූ සරණේ පිහිටලා ඉන්න නම් ප්‍රතිපදාව හරියට නිර්මලව පිවිතුරව දැනගන්න ඕනේ. එහෙමයි. එහෙනම් මේ දේශනා මේ ගණක මොග්ගල්ලාන සූත්‍ර විවිධ දේශනා එකතු කරගෙන අපි දේශනා 30ක් 35ක් අපි වෙනකන් අපි මේ කලේ කොහොමද මේ කලේ? එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ සසර පුරාවට හිත පහදව ගන්න. සම්බුද්ධ ශාසනයේ සසර පුරා නිෂ්ඨාවට පත්වලා වාසය කරන්න. සසර පුරාවට මේ තෙරුවන් සරණේ නිෂ්ඨාවට පත්වලා ඉන්න. ඒ මාර්ගය පිළිබඳ නිස්සක කරවන්නයි. ඒ මාර්ගය පුළුල් විදියට අපි දේශනා ඇසුරින් අරගෙන ඉස්මතු කළේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා එහෙනම් මේ ඒ කාලේ පුරාවට එන අනුග්‍රහ කරපු දැන් මේ අද අපි ධර්ම දානට අනුග්‍රහ කරපු සියලු දෙනා සතුටු වෙන්න එහෙනම් ප්‍රතිපදාවෙන් තමයි මේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ ශ්‍රාවක සංගරුණ හඳුනගන්නේ. එහෙමයි ස්වාමීනි. සැබෑ විදිහට මේ බුද්ධ ශාසනයේ ආශ්චර්ය හඳුනගන්නේ. දේවානම් පිටිස රත්තුමා පවා ප්‍රතිපදාවට පැහැදුනේ. තනිකරේ චූලහත්තිපදෝම සූත්‍රයේ තියෙන ප්‍රතිපදාව. එහෙමයි ස්වාමීනි. දිවි පර්දුවට තියාගෙන බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවුණේ ප්‍රතිපදාවෙන් බුද්ධ ශාසනයෙන් හඳුනගත්තා. ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ ආශ්චර්ය හඳුනගත්තා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ධර්ම දානේ දීපු පිරිසට කොච්චර උදාාර අග්‍ර පිනක්ද එතකොට. මේ ප්‍රතිපදාවෙන් එහෙනම් මේ විදිහටම නිෂ්ඨාවට පත්වෙච්ච කී දෙනෙක් මේ ධර්ම ශ්‍රවණය කරලා බිහි වෙන්නේ නැද්ද? ඒ උදාාර පින කාටද? ඒ ධර්ම දානේ දීපු පිරිසටයි. එහෙනම් සසර පුරාවට මේ සම්බුද්ධ ශාසනය ගැන ස්ථීරව පිහිටන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් ප්‍රතිපදාව අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අද දවසෙත් අපට පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති කරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමිනී පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ රාජාංගනී යාය දෙක විසූ දැනට මීට වසර 5කට පෙර මිය පරලෝකීය ප්‍රේමචන්ද්‍ර වේදහිත පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් බිරිඳ පුතුණුවන් සහ ලේලියේ කරාචී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගනිති. මේ රැස් කරගත් උදාාර පින ගටීකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. සක්දිවිඳුන් ඒ වගේම විස්කම් දෙව්පුතු
විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ටකින සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජය, ආලවක දෙවියන්, ජනවසභ දෙවියන්, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ, ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු, සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පින පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රාජාංගනේ යාය දෙක විසූ දැනට මීට වසර 5කට පෙර මිය පරලෝකීය ප්‍රේමචන්ද්‍ර වේදහිත පින්බර පියාණන්ට, සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා උපකාර කළ ඒ ප්‍රේමචන්ද්‍ර පින්වත් මහත්මයාගේ බිරිඳ, පුතණුවන්, ඒ වගේ මේ ලේලිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත් අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන රාජාංගනේ යාය දෙක විසූ දැනට මීට වසර 5කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන ප්‍රේමචන්ද්‍ර වේදහිත පින්වන්ත පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාව ඇතිව පින්වත් බිරිඳ, පුතුණුවන් සහ ලේලිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනායි සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ. ඒ පින්වතුන් සියලු දෙනා සමග පින් ඇති ඔබ හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න දැන් ඔබට අවස්ථාව උදා වී තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් පෙර නොඇසූ විරු ආශ්චර්යවත් විස්මිත නිවන උදා කරන නිදහස ඇති කරන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ප්‍රතිපදාව පිළිබඳව ප්‍රසාදයට පැමිණෙන්න හැමදෙනාම ජාතියම වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.